අයිබෝන් ළමයි. ඒකෝ දැන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමතුලිතතා පාඩමෙන් ගණන් ටිකක් හදන විදිය ගැන. ඒකෝ දැන් 21 ළමයින්ට අපි තියරි පන්තියේ මේ පාඩම ටිකක් කර තිබුණේ තියරි ඉවර කරුවා. මේ තියරි ඉවර කරලා ඉවර වෙලා ඒ ගණන් හදන එකත් පොඩ්ඩක් මැද මට්ටමට ගිහිල්ලා තිබුණේ. හරි. දැන් එතකොට ඒ එතන ඉඳන් ඉතුරු ටික පොඩ්ඩක් යන විදියට ලැහැත්ති කරලා මම මේ ගණන් හදන එක කරන්නේ. ඒතර ගණන් හදන එක පොඩ්ඩක් අලුත් ළමයෙක් ඉන්නවා නම් මුලින් දැන් බලන්න එයාලට පොඩ්ඩක් තේරෙන්න මේ වැඩේ කරගෙන යන්න. එතකොට තියරි කියන්නේ මේ පාර විභාගීය ළමයිටත් දැක සමතුලිතතාව 21 කට්ටියටත් තව අවුරුද්දක් විතර තියෙන්නේ. එතකොට මොකද සමතුලිතතාව පාඩම ගත්තාම වැදගත්කම වෙන්නේ ওই සමතුලිතතාව කියන යටතේ ගර්ජනය සමතුලිතතාව සම්පූර්ණ දනු ඔය බෝංකනේ දැන් සේරම එකට තියෙන පාඩම්නේ. එතකොට ඒ වගේම සාමාන්‍යයෙන් ගර්ජනය සහ සමතුලිතතාව ගත්තාම මේකෙන් කෙලිමතර දෙයක් විතර දැන් ගිය පාර පේපර් එකේ තියෙනවා. එතකොට ඊට අමතරව ගුරුත්ව කේන්ද්‍රයේ ගානටත් අවසාන කැලලට එකතු වෙනවා. ඊට අමතරව සමතුලිතතාව කැලලක් බෝංකනේ අර යටතේ තියෙන සම්පූර්ණ දනු ගාන අයින් වෙලා සමහරක් වෙලාවට එන්න පුළුවන්. එතකොට ඒක ගත්තාම ලකුණු 250ක් විතර ගාන සාමාන්‍ය සමතුලිතතාවට මේ ඇප්ලයිඩ් පේපර් එකේ මෙන් වෙලා තියෙනවා. ඒක වැදගත් පාඩමක්. ඒතර බලන්න මේක අර එකපාරම ගණන් හදන විදිහ අහුවෙන්නේ නැහැ. ගණන් ටික හදන්න ඕන. ටිකෙන් ටික තමයි ඉස්සරහට යන්න දෙන්නේ. ඒතර මුලින්ම කරන්න ඕනමයි 21 මගේ තියරි ළමයි අපි අර පන්ති හද කරපු තියරි ටික හරියට කියවල. ඒකත් එක්ක ඔළුව ට්‍රේන් කරගන්න ගානකට අපි ගානක් හදන්න යොමු වෙන්නේ කොහොමද කියන්නේ. ඒතර මම මුලින්ම සමතුලිතතාවය ප්‍රධාන වශයෙන් තියෙනවා අර ජ්‍යාමිතික සම්බන්ධතාවයන් ගොඩ ගන්න තියෙන ඝන සහ ප්‍රතික්‍රියා වගේ බලයන් මොහරි හොයන්න තියෙන ඝන. එතන ජ්‍යාමිතික සම්බන්ධයක් වයිදී අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකක් හරි දෙන්නේ හොයලා එකට සමාන කරලා අවශ්‍ය සම්බන්ධතාව ගොඩ ගන්නවා. බලයක් ප්‍රතික්‍රියාවක් හොයන්න තියෙනවා නම් වේදන පූර්ණ මගින් තමයි අපි ඉස්සරහට ගාන අරගෙන යන්නේ. හරි. එතකොට ඒක අපි සාකච්ඡා කරද්දී වැදගත් ප්‍රමේය දෙයක් හම්බුණා. එකක් අසමාන්තර බල තුනක් ඇත්තේ වස්තුවක් සමතුලිත නම් ඒ බල තුන ඒක ලක්ෂ වෙනවා. අනිත් එක තමයි වස්තුවක් බල තුනක් ඇත්තේ සමතුලිතයි බල දෙකක් සමාන්තරයි නම් තුන්වෙනි බලයත් අර මුල් බලයට මොකද වෙන්න ඕන? සමාන්තර විය යුතුමයි. අර මුල් බල දෙකට සමාන්තර විය යුතුමයි. හරි. ඒක අපි ඔය සාකච්ඡා කරන් ඉතින් මම ඉන්නම් ඉස්සෙල්ලාම අර හෝම්වර්ක් ෂීට් මම දුන්නා පස්වෙනි එක. ඒකේ තියෙන 18 වෙනි ගානට. හරි බලන්නකෝ. ඒකේ තියෙනවා එකිනෙකක බර W පැකින් ඔය එහා B එකකාර සුමට ගෝල දෙකක අර්ධ විස්කම්භ පිරිවි සිම්පල් R සහ කැපිටල් R වේ. එතකොට දෙන්නගේ බරවල් සමානයි අරෙන්ට එක වෙනස්. L දිග තන්තුවක් මගින් සීනස් සුමට පූර්ණයක් මතින් දමා තන්තුවේ කෙලවර A ගෝලයේ මතු ලක්ෂයකටද අනෙක් කෙලවර B ගෝලයේ මතු ලක්ෂයකට සම්බන්ධ කොට තිබේ. එහා B ගෝල ගැටෙමින් කේන්ද්‍ර එකම තිරස් මට්ටමේ ඇති සමතුලිතතාවයේ පිහිටයි නම් කියලා තියෙනවානේ. කියනවා A C හා BC තන්තු කොටස් තිරස් සමග සාධන කෝණ සමාන බවත් එක කෝණයගේ මේකවත් පෙන්වන්න කියනවා. ඒ කියන්නේ මෙහෙම කතාවක් කියන්නේ. අපි ගාව තියෙනවා A හා B කෝණ දෙකක්. එතකොට ওই කෝණ දෙකේ අරගෙන මොකද වෙන්නේ? එකක් කැපිටල් R අනිත් එක සිම්පල් R. මේ කැපිටල් R වලින් දා ගන්නවා. මේක සිම්පල් R වලින් දා ගන්නවා. හරිද දරුවනේ? එතකොට දැන් මෙයාලගේ බර W ඔන්න බර මම බලව මෙයාලගේ බර ඇදගත්තා. ඊට මේ ස්පර්ශ දැන් කොහොමද තිරස් මට්ටමේ තියෙන්නේ? එහෙනම් ස්පර්ශ වෙලා තියෙන තැනින් මොකද මේ ප්‍රතික්‍රියාවක් පටන් ගන්නවා. ඕම් P බලලා කරගත්තා. දැන් එනම් මේ එක ගෝලයක් ගත්තාම බල තුනයි ක්‍රියා කරන්නේ. මොකද්ද බර මේ ඇති වෙන ප්‍රතික්‍රියාව සහ මෙයාලගේ මේ තන්තු නැති කරන ආතතිය. එහෙනම් තුන්වෙනි බලයක් දා ගන්න ඕන බල තුන එක ලක්ෂ වෙන්නේ කියන තන්තුව ගැන අපි හරියට දැනීමක් තිබුණේ නැහැ. දැන් එන තන්තු දා ගන්න ඕන මෙන්න මේ විදිහට ඒක ලක්ෂණ විදියට. එහෙනම් තන්තුව තියෙන C කියන නාමයක් උඩින් පණ්ඩලා මේකට සෙට් වෙලායි තියෙන්නේ. ඔන්න බලන්න. බල තුන ඒ ලක්ෂණ. ඒ තනි ගෝලයක් ගත්තාම බල තුනයි තියෙන්නේ. එහෙනම් මේක හුප් වෙන්න ඕන විදිහට. දැන් මොකද අපිට කියන්නේ? දැන් කියන්නේ මේකේ AC හා BC. එතකොට අපි මේ A කියලා ගන්නවා මෙන්න මෙතන AC. මෙන්න මේක සහ BC. මෙන්න මේ තන්තු කොටස් තිරස් සමග සාධන කෝණ සමානයි කියලා පෙන්වන්න වෙනවා. එතකොට මම මේක ඇල්ෆා කියලා ගන්නවා. මෙන්න මේක බීටා කියලා ගන්නවා. එතකොට මේ දෙක සමාන කියලා මෙන්න ගත්තා නම් හරියනේ. එහෙනම් මට පුළුවන් මේකට අපිට විභේදනයක් දාලා වෙලා මේ වැඩේ කරගන්න නේද? හරි. එතකොට මේකේ තියෙන්නේ
AC හා BC තන්තු කොට තිරසමග සාධන කෝණ සමාන බව පෙන්නනවා. හරි. අපි ඒතකොට මුළු පද්ධතියම එකට සලකනවා. පද්ධතියම එකට සලකනවා. පද්ධතියට මම දානවා තිරස් විභේදනය පද්ධතියට. පද්ධතියේ තිරස් විභේදනයක් දැන් මම මොකද වෙන්නේ? දැන් එකම තන්තුවෙ හින්දා මේ වගේ ආතේ සමානයි. එකම තන්තුව සහ තන්තුව සුමට. ඔකේ. මේ කවිතන තන්තුවක් මෙතන මෙතන තියෙන එක සුමට පොඩි කෝණයක් තමයි තියෙන්නේ. සුමට කෝණයක් උඩ දාලා තියෙන්නේ. අවිතන්නේ ඒකින්ද තන්තු ආතති සමානයි. පද්ධතියම තිරස් විභේදනයක් දාන්න යන්නේ. පද්ධතියම ගත්තම P කියන අභ්‍යන්තර බලයක් වෙනවා. තිරසට තියෙන T බල දෙක විතරයි. එකක් තියෙනවා T cos alpha. මෙන්න මෙතන ඉගෙන විභේදනය. ඊට T cos beta සමානයි බිඳුව. T එක අයින් කරගන්න. කපලා දාගන්න T සමානයි බිඳුවයි. cos alpha සමානයි cos beta. එහෙනම් alpha සමානයි beta. එම නිසා AC සහ BC තිරසමග සාධන කෝණ සමාන වේ. ඊට පස්සේ කියනවා මේ එක් කෝණයේ අගය cos inverse capital R දාන simple R දෙදීම capital R දාන simple R දාන එක් බව වෙනවද කියන්නේ. මේක L කියලා කියන්නේ තන්තුවේ දිග. හරි. අය බලගමු මේ වෙලේ කොහොමද කරගන්නේ කියලා. ඒතර අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරලා මේකට එන්න. මම දැන් ළමයා කිව්වා මේ මෙතනට හරියට මැදට එනවා කියලා කියන්න බෑ. එතන එන්නේ නැහැ කොහොමද? හරියද කියන එක. මම ළමයා ගාව කියලා මෙතන මේ මැදට එනවා කියන කතාවක් අපිට ගොඩ නගා ගන්න බෑ. මම මේ මැදට නැතුව ගත්තා. හරි. ඒතර අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරගන්න. දැන් මේකේ මේ කෝණේ සමානයිනේ. දැන් ඕන කෝණ දෙක සමානයි කිසි ගැටලුවක් නැහැ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ දිගට සම්බන්ධයක් ලියන්න. AB දිගට. මේකට පෙන්නගන්න තියෙන මෙතන cos alpha කියන එක නම් මේක පෙන්නගත්තා නම් හරි. එහෙනම් AB සමානයි එකක් මොකක්ද දෙන්නේ? capital R දාන simple R. ගැටලුවක්. මේක දිග. දැන් ආයෙත් AB ලියන්න පුළුවන් මෙන්න මේ බලන්නකො AB උඩ. මේ දුර AC නේ. AC cos alpha. මෙන්න මේ විභේදන කැලේ. නේ? AC මම මෙතන ඕනනම් දාගන්නවා කීයක් උඩ. ඒතර AC මට AB ලියවගේ AE දාන EB. ඒතර AE වෙන්නේ කොහොමද මෙන්න මේක මම ලම්බයට ගාලා මෙතන ලම්බයක් ගහලා තියෙනවා මේක. ඒතර AE වෙන්නේ AC cos alpha. AC cos alpha. AC cos alpha. ඒතර මේ දුර වෙන්නේ BC cos alpha. ඒකත් alpha ම තමයි හේතුව alpha බීටයි සමානයි. AC දන AC cos alpha BC cos alpha. මම ගන්නවා cos alpha එළියට. දැන් මොකක්ද වෙන්නේ? AC දන BC වෙනවා බලන්න. AC දන BC. එතකොට cos AB කියන්නේ R දන R. capital R දන simple R. cos alpha. දැන් එන්න AC දන BC. AC දන BC කියන්නේ මේ AC දන BC. දැන් මොනවද එන්නේ? මෙතන එනවා capital R මෙන්න මේ සේරම ටික simple L දන R. එතකොට capital R දන simple R දන L. එහෙනම් මම මෙතනින් කියන්නම් cos alpha සමානයි capital R දන simple R දෙකීම capital R දන simple R දන L. එන alpha සමානයි cos inverse වලින් උතරේ ගොඩ නගා ගන්න පුළුවන්. දැන් මේකත් අර ජාමිතික සම්බන්ධයෙන් යටතේ යන ගානක් තියෙනවා කියන්නේ බලන්නකො මේ මෙතන වෙනත් මේ වගේ සම්බන්ධයක් මේ තිරසම සාධන කෝණේ මේක බව සම්බන්ධය ඒකද කෙරුවේ මෙන්න මේ AB දිග මම දෙවිදියකට සමාන කරුවා මේ AB එක විදියකට නෙවුවා මේ මම තව විදියකට නෙවුවා ඒක ඔස්සේ ගොඩනගලා කෝණය වෙන්නගත් එක තමයි කෙරුවේ ඒක ඔබ තරහ නැගගත්තේ පොඩ්ඩක් බලුවා බලතුනක් එකලක්ෂ වීම ඒකෙදි මේ තන්තුව කියන එක මම අන්තිමේටම තමයි රූපෙට දාගත්තේ හේතුව එයා ගෝලෙට ගැට ගහලා තියෙන දේ නම් හරියටම දන්නේ නැහැ. ඒකද මම කියුවේ ඉස්සරහම බර දැම්මා මේ බලයේ ක්‍රියාරේඛ හරියටම දන්නවා එයාව දැම්මා ඊට පස්සේ ඒ දෙන කේන්දරක්ෂය හරහා යන විදිහට මේ තන්තු දෙක මෙතන සෙට් කරුවා. ඒක හැමතිස්සම බල ටික උදාහරණ දාද්දී දන්න බල දිශාව දන්න ප්‍රතිචාරය දන්න විශේෂම ක්‍රියාරේඛාව දන්න බල තියෙනවා ඒවා දාලා ඊට පස්සේ නොදන්න බල දාගන්න වෙන්න ඕන. එතකොට තමයි අර හරියටම බල ටික සෙට් වෙලා වලට රූපය ඉඳ ගන්න පුළුවන්. හරි එතකොට මේකෙදි මේ ජාමිතික සම්බන්ධයක්. එතකොට මේ අපි හිතුව දැන් 18 වෙනි ගාන. තව ගානකට යමු.
දැන් බලන්න තමයි කියවගන්න. අපි මොකක් බලන්න මේකේ එන්න බලන්න 8 වෙනි ගානට පොඩි 8 වෙනි ගාන. 8 වෙනි ගාන මම කියවන්න බලන්න. ඒ දිගති ඒකාකාර දණ්ඩා. සුමට සිරස් බිත්තියකට හේතු වී එල්ලෙමින් පවතින්නේ සිම්පල් L දිගති. එතකොට සිම්පල් L දිගති කොහොම L විශාලයි කියලා කියනවා ඒ වලට වඩා. ඒ කියන්නේ දණ්ඩට වඩා L දිගයි. දිගති තන්තුක එක්කලවරක් දණ්ඩේ කෙළවරට අනෙක් කෙළවර බිත්තියේ ලක්ෂයකට ගැසීමෙන් දණ්ඩ බිත්තියේ රාන්ත කෝණය θ නම් මේ cos වර්ගයට ඊට සමානයි. එන්න මේක වා වෙනවනේ කියලා කියන්නේ. L වර්ගයට නේ වර්ගයෙන් දීම 3යි E වර්ගයට පෙන්න ගන්න කියලා කියන්නේ. එතකොට බිත්තිය තියෙනවා. එතකොට දැන් ධර්මයට ප්‍රශ්නයක් එනවා දණ්ඩ තියෙන්නේ උඩ අතරද පල්ලෙහා අතරද කියලා. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි දණ්ඩ දිගට වඩා තන්තුවේ දිග වැඩිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම දණ්ඩ තියෙන්න ඕන පල්ලෙහාට. මෙහෙම තියෙන්නේ. ඕම. එතකොට මේකේ තන්තුවේ ගමන් මාර්ගය පැහැදිලි. ඕන් තන්තු මේ විදිහට තමයි කැටකල් තියෙන්නේ. එතකොට ඕන් මෙයාගේ ආර ප්‍රතික්‍රියාව කොහොමද දාගත්තා මේකේ බර ක්‍රියා කරන එක. දැන් මේක ඇත්තටම මීට වඩා හොඳයි ඔයාලා ඉස්ලාම් බර දාලා ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාව දාලා ඊට පස්සේ තන්තු ඇද ගන්නවා. බලන්න මේ දැන් මේකේ පොඩ්ඩක් අර මේක ඒකාකාර දණ්ඩක් කියලා කියනවනේ. එතන මොකදලා තියෙන්නේ? පොඩ්ඩක් එහාට පැනලා තියෙන්නේ. බලන්න දැන් ඒකාකාර කම මුලින් අරමුණු බැඳලා මොකද වෙන්නේ කියලා. එතකොට මේව තියෙනවා. ඉස්ලාම මේකේ මැදින් ඕ බර දාගත්තා. දණ්ඩේ මැදින්. ඊට පස්සේ ඕ මේ ක්‍රියාරේඛාව මෙහෙම යනවා. ඕ මෙතනින් තමයි එන ප්‍රතික්‍රියාව. මේ මෙතන වැදිලා තියෙන තැනින් එන ප්‍රතික්‍රියාව. දැන් මේ තැන් දෙක හරහා යන විදිහට තන්තු වැද ගන්නවා. පැහැදිලි. එතකොට බලන්න දැන් පොඩ්ඩක් රූපේ පොඩ්ඩක් සම්මිතිකයි. පොඩ්ඩක් පැහැදිලි. ඒකෙන් හැමතිස්සෙම අර ක්‍රියාරේඛාව දන්න හරියටම යන තැනද මොකද මෙතන ගැට කරලා තියෙන තැන හරියටම දන්නේ නැහැ. ඒතකොට ඒකින්ද ඊට වඩා අපි දන්නවා මේ දන්න මැදින් ක්‍රියා කරන බර. මේ අගේ ගමන් මාර්ගය මේක. අන්නේ දන්න බර ටික දාලා ඕපිට එන්න. හරි. ඊට අමතරව කියනවා මේ දණ්ඩ සිරස රවණත කොනේ θ කියලා. හරි. දැන් බලන්න මොකද ගන්න හදාගන්න මේකයි පෙන්න ගන්න තියෙන්නේ. තන්තු විදිහේ L කියලා කියනවා දණ්ඩ දිගේ A කියලා කියනවා. හරි. දණ්ඩ ඒකාකාර හින්දා මෙන්න මේ වල දිගවල දෙක සමානයි මේක A බෙදීම දෙකයි. පැහැදිලිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ දේවල් ටිකක් කරගන්න දණ්ඩ බිත්තිරාන්ත කෝණය θ කියලා කිව්වා. එහෙනම් මේ කෝණය θ වෙනවා ඒකාන්තර කෝණ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ දිග ලියාගෙන මේව දාලා මේ බිත්ති දෙකයි කියලා මෙන්න මේක. මම මෙතනට ඒ කැපිටල් A දාගෙන මේක B කියලා දාගන්නම්. එහෙනම් AB කියන්නේ කාටද බලන්නකො ළමයි. AB කියලා කියන්නේ AB දිම දෙකයි cos θ. සිම්පල් AB දිම දෙකයි cos θ. මම යාගේ මෙන්න මේ තුනක් තියාගන්නවා. මම මෙතන C කියලා දාගන්නවා. එතකොට මේකේ මෙතන CB දුර. CB කියන්නේ කාටද? CB සමානයි A බෙදීම දෙකයි sin θ සම්මුඛපාදේ. කර්ණය දන්නවා මේක ඇතුලේ සම්මුඛපාදේ නම් sin පද්දපාදේ නම් cos. කර්ණය මතාව සම්මුඛපාදේ නම් sin. A බෙදීම දෙකයි sin θ. හරි. දැන් බලන්න තව සිද්ධියක් වෙනවා. දැන් මෙන්න මෙයා සිරසක් මෙයා සිරසක් නේ. එහෙනම් මේ දෙක මොකද වෙන්නේ? සමාන්තරයි. වෙන සමාන්තරයි. එහෙනම් ත්‍රිකෝණයක දැන් මේ ත්‍රිකෝණයක් නේ. මේ ත්‍රිකෝණයක මෙන්න මේක ත්‍රිකෝණය. පාදයක මධ්‍ය ලක්ෂ්‍ය හරහා එක් පාදයකට සමාන්තරව අදින රේඛාව මැදින් මොකද වෙන්නේ? ඉතිරි පාදය හරියට සමච්ඡේද කරනවා. මේ වගේ දෙගුණයක් මෙතන. එහෙනම් මෙතන මම මෙතන දාගත්ත ඉන්නම D කියලා මේ මෙන්න මෙතන තියෙනවනේ AB පාද ඒ වගේ දෙගුණයක් තියෙනවා කාටද? CD. එහෙනම් CD සමානයි AB වගේ දෙගුණයක්. දෙකයි AB කියන්නේ A cos θ වෙනවා. මේක දෙගුණ විතරයි. A cos θ. දැන් මම මේ කරන්න යන්නේ මෙන්න මේකට පරිසර ක්‍රමය දාගන්නයි යන්නේ. දැන් මම දන්නවා DC පාද දන්නවා, CB පාද දන්නවා. දැන් මොකද වෙන්නේ? අර ප්‍රමේයම අපිට ගත්ත හැකි මොකෙන්ද? මම මේ පාදේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා මේකට සමාන්තරව දෙන ලබන රේඛාවෙන් ඉදිරි පාදේ හැරෙට දෙකට බෙදෙනවා. ඒ වගේම තමයි මෙන්න මේක කියන්නේ මෙන්න මේක වගේ දෙගුණයක්. එහෙනම් කලින් තිබ්බේ මේ පාදේ සම්පූර්ණ තන්තුවේ දිගේ L. එහෙනම් මේක හරියට භාගය වෙච්චාම BD කියන්නේ BD සමානයි
L බෙදීම 2යි. එතකොට මේකට පොඩ්ඩක් හේතු ලියලා තියන්න මොකද්ද? මේ දෙකටම හේතු නේ. මෙන්න මේ දෙකටම හේතු. මොකද වෙන්න ඕන? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තර අදිනු ලබන රේඛා මගින් ඉදිරි පාදයේ සමච්ඡේද වන අතර සමච්ඡේද වෙන්නේ සමච්ඡේද වෙන්නේ. ඒතර කියන්නේ මේ වගේ දෙගුණයක් මේක. ඒ කියන්නේ හේතු ලියවන්න මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව. මධ්‍ය ලක්ෂ ප්‍රමේයනේ විලෝමයට අනුව. ඒතර අපිට මේ වගේ දෙගුණයක් මෙතන තියෙන්නේ. ඒ වගේ තමයි මේක හරියට දෙකට බෙදෙනවා. එතකොට දැන් බලන්න මම දැන් දාන්න යන්නේ DCB ත්‍රිකෝණයට පායිතිකස් ප්‍රමේය. එතන මොකද වෙන්නේ බලන්නකෝ. BD කියලා කියන්නේ කර්ණයේ වර්ගයේ විදිහට දෙකේ වර්ගය සමානයි DC කියන්නේ මේකනේ A cos θ ගේ වර්ගය දාන්න මෙන්න මේක වෙන්නේ CB ඒක වෙන්නේ කොහොමද මේ CB කියලා කියන්නේ A බෙදීම 2යි sin වර්ගය අපිට එතකොට උසුළු කරපුවාම මෙන්න මේ විදිහට එනවා L වර්ගය බෙදීම 4 සමානයි A වර්ගයේ cos වර්ගයේ θ ධන A වර්ගයේ බෙදීම 4යි sin වර්ගයේ θ අපිට අතර පුළුවන් මොක මම මේක මේ හරි පොඩ්ඩක් මොකක් ගන්නම් මම මේක 4ෙන් මුල කරනවා එතකොට එනවා L වර්ගයේ සමානයි 4යි A වර්ගයේ cos වර්ගයේ θ ධන A වර්ගයේ sin වර්ගයේ θ L වර්ගයේ මම මෙතන 4යි A වර්ගයේ cos වර්ගයේ θ ගේ එක cos වර්ගයේ ක්‍රියා ගන්න මෙන්න මේත් එක්ක කරලා A වර්ගයේ cos වර්ගයේ θ ධන A වර්ගයේ sin වර්ගයේ θ එතන මොකද වෙන්නේ අපිට පුළුවන් මෙන්න මෙතනින් A වර්ගයේ ක්‍රියාට අරගෙන මෙතනින් එනවා sin වර්ගයේ ධන cos වර්ගයේ කියන්නේ එකයි ගන්න A වර්ගයේ මෙහා පැත්තට L වර්ගයේ නේ වර්ගයේ දැන් ළමයිට සතුටු උත්තරේ එන්නේ බලන්න ආයෙත් මෙතන මේක මකන්නම් මෙතනින් එන මොකද්ද cos වර්ගයට සමානයි L වර්ගයට නේ වර්ගයේ බෙදීම 3A උපනයි එතන බොහොම පහසුවෙන් අපි උත්තරේ ගත්තා දැන් බලන්න ඒක දිග අපි ජ්‍යාමිතිය පැත්තට තමයි ගියේ නේ දැන් මේක දැන් පරිමිත ක්‍රමයෙන් මේකට දාගත්තා නේ අපි එතකොට මේක දිහා බලලා ඉවරලා ජ්‍යාමිතික කර්මයක් මේක ටිකෙන් ටික කොටනගා ගත්තා නැත්නම් මේ ගණන් හදලා බලන්න මේ ගණන් අපි කරන දේවල් උත්තරේ ගන්න මොනවද මේ කරන්නේ මම කරන්න හිතෙන්නේ කොහොමද නේ ඒතර ඒවා ගණන් දිහා බලලා හදලා අත්දැකීමෙන් තමයි මේවා ටික ටික ගොඩනගෙන්න ඕන මොකද මේ පාඩම් හැදෙන්නේ ඒ විදිහට තමයි හරි අපි එතකොට දැන් මේක කරපුවේ බලන්න රූපය හදාගත්තා අපිට තේරුණා මේකේ මධ්‍ය ලක්ෂරා යන්නේ එහෙනම් මේකට සමාන්තරයි මෙයා හින්දා මධ්‍ය ශිෂ්ටමේ විලෝමයට අනුව මෙයාගේ තිබුණ මේක හරියට දෙකට බෙදෙනවා මේකේ බෙදීම 2යි මේකේ බෙදීම 2 හින්දා මේකේ බෙදීම 2යි sin θ මේකේ බෙදීම 2යි cos θ ඒ වගේ තිබුණේ මෙතන එහෙනම් මේකේ ආංශික කෝණයක් තියෙන්නේ ත්‍රිකෝණ ත්‍රිකෝණයක් අපි ඒක දාගෙන පරිකස් ක්‍රමය. ඒතකොට මේ ක්‍රමයටම ගාන හදන්න ඕනේ එක එක ක්‍රම මේකට භාවිත කරන්න පුළුවන්. ඒතකොට වෙන ක්‍රමවලත් හදලා බලන්න වල ගාන හදා ගන්න පුළුවන්ද කියලා. අපි එතකොට තව ගානකට යමු. අපි යමු බලන්න මේ ගානට. අපි සාකච්ඡා කරමු 15 වෙනි ගාන. ඒක දිහා මෙහෙම කතාවක්. අරය ඒ මූල තුන වූ සුමට ගෝලයකින් කපාගත් අර්ධ ගෝලයක්. එහෙනම් අර්ධ ගෝලයක පාත්‍රයක් ගැන කියන්නේ. මේක අරය මොකක් කියලාද කියන්නේ? නිෂ්කම්පිත මොකක් කියලාද කියන්නේ? මූල තුනයි ඒ කියලා කියන්නේ. මූල තුනයි ඒ. පාත්‍රයක් තියෙනවා. මේකේ ගැටිය තිරස් වලසේ අචලව සමීකරණය ඇත W බර ඒකාකාර AB දණ්ඩා ගෝලයේ කේන්ද්‍රය හරහා යන සිරස් තලයේ එක සමතුලිතව ඇත්තේ කියන්නේ ගෝලයේ කේන්ද්‍රය හරහා යන සිරස් තලයේ සමතුලිතව ඇත්තේ දණ්ඩේ කෙලවරක් අර්ධ ගෝලයේ ඇතුළත පිහිටි ලක්ෂයක ගැටෙමින්ද. ඒ කියන්නේ දණ්ඩේ කෙලවරක් ගෝලයේ ඇතුළත පිහිටි ලක්ෂයක ගැටෙමින්ද. අනිත් කෙලවර ගැටෙන් පිටතට නෙරා පිහිටමින්ද සිටිනසේය. දණ්ඩ තිරසර ආන්ත කෝණේ අංශක තියෙනවා. මෙන්න මේ මෙච්චරයි කියලා තියෙන්නේ. දණ්ඩේ සොන්නේ පාත්‍රයේ විස්කම් විදිහට තියෙනවා. දණ්ඩේ ආන්තය දීලා තියෙනවා. අපිට මොකද කියනවා දණ්ඩේ දිග කොහෙන්ද කියනවා මේ ආන්ත කෝණෙත් දීලා තියෙනවා නේ. හරි. දැන් බලන්න රූපෙට එද්දි. දැන් බලන්න කියලා අපල කරගන්න ඕනේ. දැන් මේක වල තීර දැනගන්න ඕනේ. නැත්නම් අපල කරගන්න බෑ. ඉස්ලාම් කතාව තමයි
මෙන්න මේ වගේ තැනක් ගැටලා තියෙනවා නම් වක්‍ර පෘෂ්ඨයක් ඇතුලේ මෙතනින් ඇති කරන ප්‍රතික්‍රියාව මෙයාගේ මේක පාත්‍රයක් හින්දා මෙයාගේ කේන්ද්‍රය හරහා අනිවාර්යෙන් යා යුතුමයි. ඕන එක තත්ත්වයක්. ඊට පස්සේ තමයි මෙන්න මේ වගේ ගැට්ටක් තියෙනවා. මේක පොඩි නාදයක් වගේ මම තීරිය වල කියලා දෙන ප්‍රතික්‍රියා ලකුණු කරගන්න හැටි. මෙතනින් ඇති කරන ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? මෙන්න මේ මෙතන තියෙන තැනට ලම්බකයි. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ අවස්ථාවක සපුරාන විදිහට මේකේ ප්‍රතික්‍රියාවට ගමන් කරන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේක යනවා. මොකක්ද අවශ්‍යතාවය? මම තීරිය නෝට් වල දීලා තියෙනවා වලට මතක තියෙන්න ඕන. මෙතන ලම්බකයිනේ. ඒ කියන්නේ මේ රේඛාව අනිවාර්යයෙන්ම කේන්ද්‍රය හරහා යන රේඛාවක්. ඒ කියන්නේ විස්කම්පයක් වඩපත් වෙනවා. එහෙනම් මෙතන අංශක 90 ආපාතනය වෙනවා නම් මේ ප්‍රතික්‍රියා දිග ඡේදය වෙන්නේ පරිධිය රක්ෂිත. එහෙනම් බලතුනක් යට ඒක රක්ෂීම ගත්තාම මෙන්න මේක හරියටම මෙන්න මේ විදිහට ක්‍රියා කරන්න ඕනේ. කියන්නේ මෙතන පුස්තකෙන් හරියටම මෙන්න මේ තන හරහා යන විදිහට තියෙන්න ඕනේ. හරි කොච්චර වල දීලා තියෙනවා. නේ? දැන් ඔයාලා ඔය ටික පාවිච්චි කරනකොට හොයාගන්න ඕන. මේ දණ්ඩ ටික හොයාගන්නයි ඕන. එතකොට මේ දණ්ඩ බලමුකෝ ඒකාකාර දණ්ඩක් කියලා කියන්නේ. එහෙනම් මම දණ්ඩේ මේ සම්පූර්ණ දිග මම ගන්න 2යි a කියන්නේ. ඒක අපිට ගන්න බැහැ. වෙන තමයි x මෙලිම 2යි කියලා ගන්නවා. දණ්ඩේ දිග සම්පූර්ණ x. දණ්ඩේ දිග කෙලින්ම x. එහෙනම් මෙන්න මේක හරියට දෙකට බෙදෙන්න මේක යනකොට x බෙදීම 2යි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? දණ්ඩ දිග තමයි හොයන්නේ. හරි බලන්න කෝණ ටික දාගන්න විදිය මෙන්න මේ කෝණෙ 30යි නේ. එහෙනම් මෙන්න මේ කෝණය මොකද වෙන්නේ? ඒකත් 30යි. ඒකාන්තර කෝණ මෙන්න මේකත් 30යි. ඒක 30යි නම් මෙයා සමදීප ත්‍රිකෝණයක් හින්දා මෙන්න මේ කෝණය 30යි. බලන්න මෙන්න මෙයා 30යි. මෙන්න මේ කෝණය 30යි. ඔන්න ඔය විදිහේ නම් කෝණ ටික. බොහොම සරලයි. දැන් මම මෙන්න මේ AD කියන දුර සමාන කරන අවස්ථා දෙකකට බලන්න AD මොකද AD ට සමාන වෙන්නේ මෙන්න මේ කෝණය 30 හින්දා AD කියන්නේ x බෙදීම 2යි cos 3 බොහොම සරලයි x බෙදීම 2යි cos 3 සමානයි දැන් විස්කම්භයේ මුල 3යි මෙන්න මේ සම්පූර්ණ දර මුල 3යි එහෙනම් මෙන්න මේ ලොකු ත්‍රිකෝණයෙන් මෙයාට නිවේදනය කරපුවා AD ට මොකද දෙන්නේ මූල 3යි cos 60 මේ සම්පූර්ණ කෝණය 60යි මූල 3යි cos 60 මූල 3යි cos 60 එන x බෙදීම 2යි බලන්න මූල 3 බෙදීම 2යි cos 30 කියන්නේ මූල 3යි cos 60 කියන්නේ භාගයේ සර් මූල 3 කැපෙනවා එතන මෙතන දෙකට දෙකක් කැපෙනවා x සමානයි 2යි උත්තරේ නිකම්ම ඉන්න දාන්නෙත් නැහැ එහෙනම් දඩ දී කියලා කියන්නේ 2යි a ආයි මේක යනවා මොකද්ද මේක යනවා ප්‍රතික්‍රියාද සොයන්න කියලා කියනවා. ඒතර ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. මම මේක R1 R2 කියලා දාගන්නම්. R1 R2. ඔය දෙක හොයාගත්තා නම් හරිනේ R1 R2. එතකොට බලන්න අපිට පුළුවන් මේකට විභේදන වලට එන්න. සිරස් විභේදනයක් සහ තිරස් විභේදනයක්. හරි ඉස්සලාම තිරස් විභේදනයකට එන්න තිරසට විභේදනය කරනවා. දාන්නේ. එතන මොකද වෙන්නේ බලන්නකෝ. මේ පැත්තට තියෙනවා R2 මේක R2 cos 1 R2 cos 1 ऋण r එක මෙන්න මෙතන කෝණය වුණා. ඒ කෝණය මොකක්ද දෙන්නේ? මෙතන 30යි. මෙතන අංශක 90නේ මේ සම්පූර්ණ වෙනවා. එහෙනම් මේ කෝණය මොකද දෙන්නේ? 60යි. එහෙනම් r2 cos 1. sorry r2 cos 1. සමානයි බිඳුවයි. cos 1 අයින් වෙලා යනවා. එහෙනම් r2 සමානයි r1. දැන් දාගන්න සිරස් විභේදනයක්. බොහොම සරලයි වැඩි. සිරස් විභේදනයක්. එතකොට බලන්න R1 sin 30 R2 sorry R1 sin 60 R2 sin 60 R1 sin 60 R2 sin 60 වෙන W සමානයි බිඳුවයි R1 R2 සමානයි ඒ කියන්නේ 2යි R1යි sin 60 සමානයි W 2යි R1යි sin 60 කියලා කියන්නේ මූල 3 බෙදීම 2 සමානයි W එහෙනම් R1 සමානයි W බෙදීම මූල 3 හරි උතර බලන්න ඉතින් අපි කරපු දේවල් ටික මොනවද කරලා තියෙන්නේ කියලා මෙතන R1 R2 සමාන වුණා මෙතන සිරස් විභේදනය අපි R1 සහ R2 හොයාගත්තා අපි දැන් තව ගානකට එමු බලන්න මේකේ
හරි ඒක පස්සේ ගන්න මෙන්න මේක. මේක තියෙනවා බර W උද අන්තරික්ෂ කම්බේ සිම්බල් R උද ඝන අර්ධගෝලාකාර වස්තුවක් ඒ වක්‍ර පුස්තකයේ සුමට තිරස් මේසයක් මත ගැටෙමින් සුමට ගැටෙමින් මූලික තිරසට ආණ්ඩුව පිටසේ සම්බුද්ධාගේ ඇත්තේ මේසේ මත පිට ලක්ෂයකට හා වස්තුවේ ගැටට සල්කොට ඇති සැහැල්ලු අන්තුවක් මගින් කියනවා. මම පාරක් කියන්නම්. බර W වෙච්ච අන්තරික්ෂ කම්බේ ආරච්ච ඝන අර්ධගෝලාකාර වස්තුවක්. එහි වක්‍ර පුස්තකයේ සුමට තිරස් මේසයක් මත ගැටෙමින් ඒ කියන්නේ වක්‍ර පුස්තකයේ සුමට තිරස් මේසයක් මත ගැටෙමින් ගැටෙමින් මොහොනක තිරසට ආනතෝ පිටින්සේ කියන්නේ මොහොනට පොඩ්ඩක් ඇල වෙලා තියෙනවා මේවා මේක දින මේකට ඇල වෙලා තියෙනවා ඊටසේ ආනතෝ පිටින්සේ සමතුලිතතාවයේ අබයක්තේ මේසේ මත පිටි ලක්ෂයකට හා වස්තුවේ ගැට කියන කට වටේ තියෙන ධාරය ගැටි කියන්නේ මෙන්න මේක මේ ගැටට සම්බන්ධ කරපු අන්තුවක් මගින් කියලා කියනවා එහෙනම් බලන්නකෝ දැන් මෙන්න මෙහෙම තියෙන්නේ දැන් ඕම මම හඳුනනවා පොඩක් මෙතන ඇවිල්ලා තියෙනවා තමයි කියන්නේ. මේ පොඩක් මේකට ඇදෙන්න. දැන් බලන්න මේකේ බලලකුණු කරද්දී වැදගත් දේවල්. මොනවද කියන්නේ? එකක් මෙන්න මෙතන යන ප්‍රතික්‍රියාව ආකට යනවා හරියටම කේන්දරය කරන්නේ. කේන්දරය ආරම්භය ගමන්. ඊට පස්සේ හරියට මේකේ වෘත්ත කේන්දරය තියෙන්නේ අපි මෙහෙම තියෙනවා W අරේ A නම් කටෙන් තුනයි A කියන්නේ. මේක අරේ මේක අරේ අර්ධ විස්කම්බය ආර කියන්නේ අටෙන් තුනයි ආර. මොනවද කියන්නේ? මෙන්න මේක. දැන් මම යන්නේ ගෑනුත් තියෙනවා ඝන අර්ධගෝලයේ මුත්‍රාකෙන්ගේ පොඩි කියලා ලියාගන්න දීලා තියෙනවා. එහෙනම් දැන් අපිට තන්තුව දාගන්න ගැටුව වෙනවා. තුන්වෙනි බලයෙන් මේක බලපුණා නේ. බර තියෙනවා ප්‍රතික්‍රියාව තියෙනවා. එහෙනම් තුන්වෙනි බලය වල තන්තුව මේකට දාගත්තී මොකද කරන්න වෙන්නේ? මේක බල තුන එක ලක්ෂ කරන්න බෑ. මොකද බල දෙකක් දැන්ටම සමාන්තරයි. එහෙනම් බල තුනකට සම්බන්ධයි. එකෙන් දෙන්නේ සමාන්තර නම් මේ බලන මොකද නම් බලයට සමානයි. එහෙනම් තන්තු අනිවාර්යයෙන්ම සිරස් වෙවි තුමයි. එතකොට බලන්න මේක පැත්තට ලියක්‍රියාවක් නේ. මේ W R කට්ටියට තේ වස්තුව සම්බන්ධව පවතී. R W සමාන්තර වෙවි කීද R W ට සමාන්තර විය යුතුයි. හරිද ළමයි? දැන් අපිට පෙන්වන්න කියන මොකද්ද? තන්තුවේ ආකාරය එකක් වෙනවා. එහෙනම් R ප්‍රයිම් වෙන්න ඕන T වෙන්න ඕන එක ගුණය ගන්න දෙන්නේ මොකද්ද? ඕලක්ෂය වල. පංච ප්‍රඩේ වෙනකොට නේද? දැන් යා බ්ලඩ් වලට කියලා තියෙනවා නේ ගුණ ගන්න දැන් හොයාගන්න ඉතින් টොප් එක වැඩි තියෙනවා. අයන ඕලක්ෂය වලට ගුණයක් යනවා බලන්න. T වතාව දැන් මොකද? මෙන්න මේ නම් දුර ඕනේ. මෙන්න මේ දුර අපිට හොයාගන්න ඕනේ. මෙන්න මේ දුර හොයාගන්න. එතකොට මම මේකට දාගන්න පොඩි පොයින්ට් එකක් ගන්නවා. මෙන්න මේ කොන්න මම කියලා ගන්න. එහෙනම් මේ දුර R මෙයාගේ එහෙනම් මේ දුර වෙනවද? R cos α වෙන්නේ. R cos රින W වතාව මෙන්න මේ දුර ඕන එකට. මොකද මේවට අනුගමනය කරන්න ඒතකොට W ට සම්පූර්ණ වෙන්නේ මේ. මෙතන ඇල්ෆා. මෙතන 90 වෙන ඇල්ෆා බලන්න. 90 වෙන ඇල්ෆා මෙන්න මේ. මේක අංශක 90ක් හින්දා මේ අංශක 90 නේ කියන්නේ මැත් අංශක 90. එහෙනම් මෙන්න මෙතන කොහොමද මොකද වෙන්නේ? මෙන්න මෙයා. එයා ඇල්ෆා වල. මොකද මෙතන 90 වෙන ඇල්ෆා මේ සම්පූර්ණ කෝණය 90යි. එහෙනම් මේක ඇල්ෆා වල පාන. එහෙනම් ඔයාලා මෙන්න මේ පුර ලියා ගන්න පුළුවන්. W වතාව 8න් 3යි R sin n. 8න් 3යි R sin n. සමානයි. එහෙනම් R කපලා යනවා. දැන් උත්තරේ ටිකෙන් ටිකනවා සතුටු විදිහට. T cos α සමානයි 8න් 3යි W sin α. T සමානයි 3යි W විදිහට 8යි tan n. එහෙනම් tan l කොහොමද ගත්තම වැඩි කරන්නේ? tan l. දැන් ළමයි පුළුවන් tan l පරිකන් දාන්න මේක දිහා බලන්න එහෙම දාන්න එපා. පරාද වෙන්නේ. බලන්න tan l කොහොමද ගන්නේ? දැන් මම මේ ත්‍රිකෝණෙ පොඩ්ඩක් පැත්තෙන් ඇද ගන්න බලන්න. බලවයි බෝඩර් එක යන ත්‍රිකෝණයක් අඳ දෙලා ආර්ධාලි කරගෙන tan l වගේ මේක කියලා උත්තර දෙනවා. එතකොට දැන් මෙන්න මේ තන්තුවේ උස L කියලා දීලා තියෙනවා නේ තන්තුවේ දිග. එහෙනම් මෙන්න මේක අරේනේ. එහෙනම් මේක මොකද වෙන්නේ? මේක R වෙන L වෙනවා. වල් ගා ගන්න මෙන්න මේ දිග x. එහෙනම් මම මේක දා ගන්නවා පයිතගොරස් ප්‍රමේය R වර්ග සමානයි R නේ L වර්ගය
ධන x වර්ගය වෙන 2r ධන l වර්ගය ධන x වර්ගය r වර්ගය අයින් කරලා යනවා. එයාට දාපුවම 2r වෙන l වර්ගය x වර්ගය එන x සමානයි මොකක්ද එන්නේ 2r l වෙන l වර්ගය වර්ග. එහෙනම් ටැන් එක මේකෙන් ලියාගන්න මේක alpha තමයි w බෙදීම 8යි ටැන් කියලා කියන්නේ r නේ බෙදීම x r නේ බෙදීම 1r වෙන l වර්ග. එතකොට අපිට ඔය විදිහට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් ගණන් තුනක් සාකච්ඡා කරුවා සම්බන්ධතාවයකට. දැන් බලන්න එතකොට මේවා ඉදගත්තු විදිහනේ. දැන් මේක බලතුනේ ලක්ෂ කරන්න බෑ. සමහරක් කරලා බලතුනේ ලක්ෂ කරලා මුල් වෙලා මොකද කරන්නේ? කොහොම හරි වෙනවා තම්බු එහිමිය දාලිවර වෙලා ඔක්කො වෙනවා බලතුනේ ලක්ෂ කරගන්න. එහෙම කරන්න බෑ. මොකද මේකේ තියෙන අසමාන්තර බල මේ සමාන්තර බල තියෙනවා. එතකොට ඒ අවස්ථාවේ අපි මේ වැඩේ කරගන්න බෑ. හරි. අපි තව ගණනක් හදන්න. දැන් අපි දැන් මේක හොම්වර්ක් ෂීට් එකේ පළවෙනි කාන්ටාව තියෙන එහෙම ඒකේ තියෙනවා දිග 4ක් කියවෙච්ච බර සිම්පල් w වෙච්ච එකක් හරියට විදන්නක ඒකේවල අසව් කරලා තියෙනවා කියලා සැහැල්ලු සීසුමට මුදුවක් දණ්ඩ දිග නිසාසේ චලනය විය හැක. ඒ කියන්නේ මේක හොඳ ගානක්. මේ කියන්නේ ඒකේවල අසව් කරලා ඊට පස්සේ දණ්ඩ මැදට සී මුද්දක් දාලා තියෙනවා කියන්නේ මුද්දට යන්නේ වුදන්න තන්තුව ඒට සිරස්ව ඉහළින් ඒට සිරස්ව පහක් ඉහළින් ඇති සුමට d කප්පිය වටා තමයි ඇති. ඒ කියන්නේ මෙතන d කියලා කප්පියක් තියෙනවා. එතකොට ඒක කියන්නේ ඒ වලට පහක් ඉහළින්. එතකොට මේ මෙතන නම් මේ දුර පහක් මේක මේ ඉහළින් තියෙන්නේ. එතකොට මේ කප්පිය වටා දාලා තියෙනවා කියන්නේ ඒ වලදී අසව් කරලා අපි දාන්නද මේක මැද්දට මුද්ද දාලා සෙට් කරලා දණ්ඩ දිගේ මුද්දට මේ යන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ මේ බාරයක් එල්ලලා තියෙනවා. කැපිටල් W බාරයක් එල්ලලා. එතකොට අපිට ඉස්සෙල්ලාම මොකද කියන්නේ? සාන්තුව දණ්ඩට ලම්බක බව. හරි දැන් උතර කෝපේ මොන තියෙන්නේ? තව මේකට අපි තව එක බලයක් තියෙනවා දාගන්න. මේ දණ්ඩේ බර. ඒතකොට ඒක එහා පැත්තෙන් තියෙන්න පුළුවන් මෙහා පැත්තෙන් තියෙන්න පුළුවන් මම මේ පැත්තෙන් සාධාරණව දාගන්නවා. එතකොට දැන් මෙතන මේ තියෙන තන්තුව ආතතිය T තියෙනවා. මෙතනින් බර තියෙනවා. එතකොට මෙතන අසව් ප්‍රතික්‍රියාව අපිට පුළුවන් XY වලින් දාගන්න. එතන බලතුන එකලස් වෙන වීම සංකල්පයට ආපුවාම මේ දෙකේ සංකෘතියේ මේ කැපෙන හරහා යන්න ඕන. ඒක ඉතින් මේ ලාවේ ලොකු වටනකමක් නැති දෙයක් බව ඔයාලට කාණ බලවම තේරෙනවා නේ. එතකොට කාණ ඉස්සෙල්ලාම කියන්නේ තන්තුව දණ්ඩට ලම්බක බව. ඉස්සෙල්ලා රූපය දගන්න බෑ පළවෙනිම කාරණේ නේ. එතකොට ළමයින්ට දැන් මේ දණ්ඩ යට පැත්තට දිනන්න දෙන්න පුළුවන්. නමුත් මේ ගානේ රෝමිලක් එකේ බලපුවාම තේරෙනවා දණ්ඩ කොහොමද තිබුණා කොහොමද? තන්තුව දණ්ඩ ලම්බකයි එහෙනම් කවදාවත් මේ විදිහට ඉඳලි වෙලා තන්තුව දණ්ඩ ලම්බක ඉන්න අවස්ථාවක් තියෙන්නේ නැහැ. එහෙනම් කොහොමද උඩ පැත්තට ඇදගත්තේ. දැන් එතකොට එලින්ද ඒක දිහා බලලත් වඩ තියෙන්නේ තුලේ දණ්ඩ උඩ අතට තියෙන්නේ කියලා මේ උඩ අතට. එහෙම නැත්නම් ඔයා මේ පැත්තට ඇදලා තිබ්බත් කමක් නැහැ. ඊට පස්සේ එයා මේ තන්තුව දණ්ඩ ලම්බක කියලා බව පෙන්න ගන්නවා. ඊට පස්සේ අපෝ වාට වෙන රූපයක් ඇදලි වෙලා අපෝ මේ අවස්ථාවට එන්න වෙනවා. ඔයාලට දණ්ඩ ඇදගත්තා. එතකොට ඉස්සලා බලපුවා පෙන්න ගන්න කොහොමද කියලා. දැන් ඒතොර මේ මුද්දට පුළුවන් දණ්ඩ ටික එහාට මෙහාට යන්න දණ්ඩේ බර තියෙනවා. එතකොට මෙතන අසව් කරලා තියෙනවා. ඊට පස්සේ තන්තුව පිළිවෙලලා කප්පියකින් දාලා ඒකට කැපිටල් W බරක් කියලා තියෙනවා. මේ කැපිටල් W මෙතන සිම්පල් W. හරි. එතකොට අපිට පුළුවන් ඉස්සෙල්ලාම මෙන්න මේ දේ කරගන්න. දෙකක්ම දෙයක්. මම මුද්දයි දණ්ඩයි වෙන් කරගන්නවා. මේ දණ්ඩ එතකොට දණ්ඩ මෙතන x තියෙනවා. මෙතන උඩට y තියෙනවා. දණ්ඩේ බර තියෙනවා. මුද්දෙන් කරන්නේ දණ්ඩ උස්සන් ඉන්න එක නේ. එහෙනම් දණ්ඩ මත R ප්‍රතික්‍රියාවක් හට ගන්නවා දණ්ඩට ලම්බව. එතන මුද්ද වෙනම ගත්තා මොකද වෙන්නේ? මුද්ද මත තියෙනවා T ආතතිය, තන්තු ආතතිය සහ දණ්ඩේ මුද්ද මත දෙනවා R බලය දණ්ඩට ලම්බව. එහෙනම් අපිට වෙන්න තියෙන තන්තුව දණ්ඩට ලම්බකයි කියලා. එතකොට මෙතන කරන්න වෙන්නේ මේ සිද්ධිය මුද්ද පිළිවෙන්නේ නැහැ. මේ මුද්ද තියෙනවනේ. මුද්ද බල දෙකක් යටතේ සමතුලිතයි. ඒතර මේ උත්තරය තමයි ලියවෙන්න ඕනේ. මුද්ද බල දෙකක් යටතේ සමතුලිතයි. එබැවින් T හා R ඒකරේඛීය වී යුතුයි. R දණ්ඩට ලම්බක බැවින් T ද දණ්ඩට ලම්බක වේ. එම නිසා තන්තුව දණ්ඩට ලම්බක වේ. දැන් ඔන්න මම මේ පෙන්නපු එකක් දාගත්තා. එතන වැදගත් මොකක්ද අපි මේ විදිහට තමයි කරගන්නේ. වාක්‍යයක් වචනයක ලියාගත්තා නම් හරි. T සහ R මොකද බල දෙකක් යටතේ සමතුලිත නම් ඒ දෙන්නේ ඒකරේඛීය.
එහෙනම් t සහ r ඒක රේඛීය වෙන්න ඕන. එහෙනම් r දණ්ඩට ලම්බක හින්දා t දණ්ඩට ලම්බක වෙන්න. එහෙනම් අපිට පුළුවන් තන්තු දණ්ඩ ලම්බකයි කියලා තන්තු දණ්ඩ ලම්බකයි කියලා ඉතින් අපිට කියාගන්න පුළුවන්. හරි ඊට පස්සේ දෙවෙනි එකේ එනවා දණ්ඩ සිරසට ආනත කෝණය මේක බව පෙන්වන්න. මම එහෙනම් සිරසට ආනත කෝණය මේ මැල්ප කියලා දාගන්නවා මේකට. අපි පූර්ණයක් ගමු ඒ වටා. එතකොට xy දෙන්නම අයින් වෙලත් යනවා. එතකොට w වතාවක් මේ දණ්ඩ දිග දෙකක් ඒ හින්දා මේ අර්ධයක් වෙද්දි මෙහා 2යි. දණ්ඩ දිග 4යි. එතකොට මේ අර්ධයක් වෙද්දි 2යි. එතකොට මෙන්න මේ දුර වෙනවා ලම්බ දුර w ට. ඒ කියන්නේ මේ කෝණය α හින්දා මේ වෙන්නේ 2a sin α. මේක ඇතුළේ සිම්පල් w ඍණ කැපිටල් T වතාවක් මෙන්න මේ ලම්බ දුර යනවා. එතකොට ඔයා දන්නවා මෙන්න මේ දුර 5a කියලා මේ කෝණය α නම් මෙන්න මේ දුර වෙන්නේ බද්ධ පාදෙ වෙන්නේ 5a cos α. 5 සිම්පල් a cos α සමානයි. එතකොට ඒකේ ඇංගල යනවා. එතකොට ඉතින් ඔයාලට ගන්න පුළුවන් 2w sin α capital T 5 cos α. දැන් අපිට capital T හොයාගත්තා. ඒක මේ බාරයකට බෙදෙන්නේ නැද්ද? බාරයකට බෙදෙන්නේ නැහැ. බාරයකට. එතකොට අපිට ප්‍රතිබෙදෙන දැමුදින් මේ t මයි මෙතනටත් තියෙන්නේ. t capital W සමානයි බිඳුවයි. එහෙනම් t සමානයි capital W නේ. ඕකගෙන මෙතන දාගන්න. එතකොට 2w බෙදීම 5 capital W සමානයි tan alpha අනිත් පැත්තට ලියන්න. මේ tan alpha පෙන්නන්න තියෙන්නේ. එතකොට sin alpha බෙදීම cos alpha සමානයි 5 capital W බෙදීම 2 simple W. ඒ කියන්නේ tan alpha සමානයි 5 capital W බෙදීම 2 simple W. tan alpha සමානයි tan inverse 5 capital W බෙදීම 2 simple W. හරි. ඊට පස්සේ කියනවා එහි ක්‍රියාව හොයන්න කියලා W capital W සහ simple W සමාන වෙච්ච අවස්ථාව. එතකොට අපිට මම මේ උපම ගන්නම්. එතකොට එහි ක්‍රියාව කියලා කිව්වම xy දෙක හොයාගත්තා නම් හරි. xy දෙක හොයාගත්තා නම් හරි. එතකොට මම ඉස්සෙල්ලාම ගන්නම් capital W සමානයි simple W නම් අපිට මේ tan alpha ලියා ගන්න පුළුවන් මොනවා කියලාද? 5 බෙදීම 2 කියලා. මොකද W කපල යන දෙක සමානයි 5 බෙදීම 2. කොහොම ඉස්සෙල්ලාම දෙයක් ගන්න. ඊට පස්සේ දැන් මට ඕන x එකයි y එකයි හොයාගන්නයි ඕන. ඊට පස්සේ මට හොයාගත්තා ඒ දෙනාගේ සම්පූර්ණ කියලා ගත්තා නම් යක් ක්‍රියා කරන්නේ. එහෙනම් මට පුළුවන් x හොයාගන්න බෑගේ තිරස්ස බෙදෙනෙන් දාලා මේ දණ්ඩයි මුද්දයි කියන පද්ධතියට. දණ්ඩයි මුද්දයි එකට අරන් තමයි එකට මම තිරස්ස බෙදෙනෙන් දාන්න යන්නේ. එහෙනම් මෙතන කෝණය අල්පනා මෙතන අංශක 90ක් හින්දා මෙන්න මේ කෝණය 90 නේ යනවා. එහෙනම් මෙන්න මේ කෝණය අල්ප බවට පත් වෙනවා. එහෙනම් තිරස්ස බෙදෙනෙන් දැම්මහම පද්ධතිය කියලා කියන්නේ දණ්ඩයි මුද්දයි දෙන එකට තියෙන පද්ධතිය. එතකොට t cos alpha. ඍණ t cos alpha. මොකද t ගේ මේ අතට cos විදෙනෙච්චා ඍණ මේ පැත්තේ ධන x සමානයි බිඳුව එන x සමානයි t cos alpha. t කියලා කියන්නේ simple w කියලා ගන්නවා. මොකද මේ capital W මේක සමානයි simple w t cos alpha. මම අය පද්ධතියම සිරස් බෙදෙනෙන් දාන්න. උඩට තියෙනවා y පල්ලෙහාට simple w ආයෙ මෙතනින් එනවා t sin alpha උඩට. ධන t sin alpha සමානයි එන y සමානයි w ඍණ t sin alpha කියන්නේ w sin alpha. එතන පුළුවන් මේකෙන් ඔයාලට සම්පූර්ණ හොයාගන්න r සමානයි x වර්ගය දන y වර්ගයේ වර්ගමූලයේ r වර්ගය සමානයි. එතන මෙතනින් x වර්ගය කියලා කියන්නේ w වර්ගයේ cos වර්ගයේ alpha y වර්ගය කියලා කියන්නේ මෙයාගේ වර්ගය කියන්නේ w වෙන w sin alpha ගේ වර්ගය. එහෙනම් r වර්ගය සමානයි w වර්ගයේ cos වර්ගයේ alpha w වර්ගයේ ඍණ 2යි w වර්ගයේ sin alpha ධන w වර්ගයේ sin වර්ගයේ alpha. එතකොට r වර්ගය සමානයි මෙතනින් මේ දෙන්නගේ w වර්ගය එකට ගත්තාම එනවා sin වර්ගය දන cos වර්ගය වර්ගය. ඒ කියන්නේ එයයි මෙතන w වර්ගය මෙතන 2යි w වර්ගය sin alpha. එහෙනම් r වර්ගය
මෙතන w වර්ගය මෙතන 1යි 2යි w වර්ගය එතන 2යි w වර්ගය sin alpha කියලා ගන්න මෙතන ත්‍රිකෝණයක් ගාලි කරලා ගන්න sin alpha කියන්නේ. එතන ත්‍රිකෝණයක් ගෙවුවාම alpha එතන tan කියලා කියන්නේ සමුපාදයේ පිටින් පද්දපාදයේ x හොයන්න ඕන කර්ණය. එහෙනම් x වර්ගය සමානයි 5 වර්ගය දාන 2 වර්ගය x වර්ගය සමානයි 25 දාන 4 x සමානයි මූල 29. එහෙනම් මට පුළුවන් sin එක හොයාගන්න 5 බෙදීම මූල 29. එහෙනම් r සමානයි වර්ගමූල ඇතුලේ 2 ඍණ 10 බෙදීම මූල 29. මේ w වර්ගයට ගන්න w කියලා. එතනනවා ප්‍රතික්‍රියාව r. තව එක ගණනක් හදාගමු හතරවෙනි ගණනක්. හරි දැන් බලන්න මේකේ වැදගත් දේ වෙන හම්බුණා මොකද්ද? දණ්ඩ සාමුක වෙන් කිරීම නේ. මොකද ඒකෙන් තමයි පෙන්නගත්තේ තන්තුව දණ්ඩට ලංබයි කියලා. ඒතර අනිවාර්යයෙන් මතක තියාගන්න සැහැල්ලු මුද්දක් මේ වගේ සම්බන්ධ කරලා තියෙනවා නම් දණ්ඩට අනිවාර්යයෙන්ම මේ තන්තුව දණ්ඩට ලම්බ බව තමයි හිතෙන්නේ. සමහර ගණන් එකපාර පාවිච්චි කරන මේක වෙන්න පුළුවන්. ඒ සාධනය නොකර මේ මුද්දට බරක් තිබ්බට මේ සිද්ධ වෙන්නේ නැහැ. මුද්දට බරක් නැහැ. මුද්දට බරක් රහිතයි. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ තන්තුව දණ්ඩට ලම්බව පිටිනවමයි. හරි. එතකොට දැන් මේක පොඩි ගානක් ඒ වුණාට මේකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ ගාන තුලින්. හරි අපි තව එක ගානක් හදාගමු හතරවෙනි ගාන. මේ වගේ මේ බෝඩ් එක ප්‍රමාණයෙන් අඩු හින්දා සුළු කරද්දී සහ විශේෂයෙන් කෝණ දාද්දී පොඩි පොඩි අපහසුතාවල් තියෙන්න පුළුවන්. ටුටක් වීඩියෝ එක කොහොමනායෙන් බලන්න මේ වගේ වෙලාවට මොකද බෝඩ් එකක් පොඩි නේද කොනක් දාගatti මේ වලට එකපාරම මම දාගන්න කොහොමද දාගන්න අමාරු වුණා ටුටක් ආයෙ පාරක් වීඩියෝ එක කොහොමනායෙන් බලලි කරලා ඒක තමයි සෙට් කරගන්න. හරි. හතරවෙනි ගානට මොකද වෙන්නේ? ඒ කියන්නේ බර w සිම්පල් w ච ඒකාකාර දණ්ඩක දෙකලවර a හා b කියලා කියනවා. a වලදී අචල ලක්ෂයකට අසව් කොට ඇති දණ්ඩ b කෙලවරට සම්බන්ධ කොට ඇති තන්තුවක් ඒට සිරස්ස ඉහළින් ඇති c කප්පිය මතින් පන්නා එහි අනිත් කෙලවරට කැපිටල් w භාරයක් කියලා තියෙනවා කියලා කියන්නේ. සිරසට ආනතව දණ්ඩ සම්තුලිතතාවය පවතිනම්. හරි. එතකොට දැන් මේක මොකක්ද කියන්නේ? දණ්ඩ දෙකලවර ab. a අසව් කරලා තියෙනවා. ඒට ඉහළින් තියෙන කැපිටල් c කප්පියක් මතින් දාපු තන්තුවක් දණ්ඩ b ට සම්බන්ධ කරලා දණ්ඩේ අනිත් කෙලවරට සම්බන්ධ කරන්නේ. කියන්නේ ඒට මේ අසව් කරලා අනිත් කෙලවරට දාපු තන්තුවක් a වලට ඉහළින් c හිදී තියෙන. එහෙම කප්පියක් මතින් ගිහලා කැපිටල් w භාරයකටම සම්බන්ධ වෙලා තියෙනවා කියලායි ඔබ කියන්නේ. එතකොට මෙයාගේ මැද්දෙන් මෙයාගේ බර යනවා. එතකොට එනවා මෙයාගේ ගත්තාම සම්මුඛ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට ගමන් කරන්න ඕනේ. මේක x මේක y. එතන බල තුන ඒට්‍රැක්ෂන් සංකල්ප ගත්තාම මේක මේ කරා යනවා. එතන මේකේ අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ ඒක ගානක් කියලා නැහැ. මේකේ පෙන්නන තියෙන පොඩි බව පෙන්නීමක්. එතකොට දැන් මේ බලන්න කරපු දේවල් ටික නේද? ඒක රසව කරලා කියනවා. ඊට පස්සේ b කෙලවරට සම්බන්ධ කරලා තියෙන තන්තුව ඒට සිරස්ව ඉහළින් ඇති c හිදී තියෙන කප්පියක් මතින් පන්නලා ඒකට කැපිටල් w භාරයක් එල්ලලා දෙනවා කියලා කියනවා. එතකොට මේකේ p නම් මේකත් t ම තමයි දෙන්නම සමානයි. එහෙනම් මම භාරයට බෙදලා දැම්මොත් භාරය කියලා කියන්නේ මෙන්න මේකනේ. t සමානයි කැපිටල් w වලට පත් වෙනවා. t සමානයි කැපිටල් w. හරි. ඊට පස්සේ මේක දාපුවා දැන් මේක ළමයෙකුට මේ දණ්ඩ අනිත් පැත්තට ගන්න පුළුවන්. මේක ඇතුළේ නෑ. මොකද කන්ඩිෂන් එකක් කිසිම විදිහකට දීලා නෑ. දණ්ඩ තියෙන විදිහක් හොයාගන්න. මේක යට පැත්තට දණ්ඩ දාන වැඩි කරන යන්න පුළුවන්. හරි දැන් බලන්න උත්තරේ තියෙන මේ පාදෙල තියෙන්නේ. එහෙනම් බල ත්‍රිකෝණයක් පැත්තට යන්න වෙයි. පාද අතර දිගවල සම්බන්ධතාවයෙන් බලත් එක්ක වෙනවා නම් බල ත්‍රිකෝණයක් තමයි තියෙන්නේ. එහෙනම් බලන්න මේකට බල ත්‍රිකෝණයක් හදාගන්න. දැන් බල ත්‍රිකෝණ හදාගන්න මොකද කරගන්න තියෙන්නේ? අර තන්තුවේ ආදිතී යන පැත්ත බර යන විදිහට ආයනගේ සම්පූර්ණ බලය යන විදිහට මෙතන අසවුවේ අන්නේ දිශාවට ගලපලා ත්‍රිකෝණය මේ බල සමතුලිතතාවයට උපසරහණයෙන් මතු කර ගන්න. වෙන දෙයක් මතු කරන් හරියන්නේ නැහැ. මේ ඒකට මෙතනින් බර යනවා සිරසට පල්ලෙහාට. මෙන්න මේ අතට තන්තුවේ ආදිතී යනවා. ආර එක මෙන්න මේක දිගේ යනවා. බලන්න මෙන්න මේ
දිශාවලට ගැලපෙන මේ වගේ මේ ආනති තුන තියෙන පල්ලෙහා මේ සිරස අතට මේ අතට මෙන්න මේ අතට තියෙන ත්‍රිකෝණයක් මේ රූපෙන් බලන්න. මට බලපුවම තේරෙනවා මෙන්න මේ රූපේ. මෙන්න මේකට දැන් මේක බර මේක දිගේ ආර්ම යනවා මේක දිගේ T යනවා. එතන මේක මොකක් වඩපත් කරලා ඉතින් බල ත්‍රිකෝණේ වඩපත් වෙනවා. අපි මම අන්නේ බල ත්‍රිකෝණේ පොඩක් පැත්තකට අරන් අද ගන්නවා. පැත්තට අරන්. එතන මෙතන A මේක C. එතන මේකට අනුරූප බර නැත්නම් බලය වෙන්නේ බර. ඒ කියන්නේ සිම්පල් W. එතකොට ඔයාලට මේකේ තේරෙනවා මේක ඒකාකාර දණ්ඩක් කියන මේ කාර්යය දෙකට බෙදෙනවා මේ වෘත්ත කේන්දරයෙන්. එතකොට මෙයා සිරස් රේඛාව, මෙයා සිරස් රේඛාව. එහෙනම් මධ්‍යලක්ෂ විලෝමයට අනුව මොකද වෙන්නේ? මධ්‍යලක්ෂ විලෝමයට අනුව මෙන්න මේ CB කියන පාරේ හරියට දෙකට බෙදෙනවා. මධ්‍යලක්ෂ විලෝමයට අනුව මම මෙතන E කියලා දැම්මොත් එහෙම ඒ කොට ලියන මධ්‍යලක්ෂ ක්‍රමයේ විලෝමයට අනුව CE සමානයි හරියටම CB වලින් භාගය. CB බෙදීම 2යි කියලා පිළිගන්න පුළුවන්. හේතුව පාදයක මධ්‍යලක්ෂය හරහා එක් පාදයකට සමාන්තර අනුලබන රේඛාව මේකට සමාන්තරව අනුලබන රේඛාව මගින් ඉතිරි පාද හරියට දෙකට බෙදෙනවා. එතකොට මට මෙන්න කැලරියා ගන්න හැකි මේ සම්පූර්ණ එකෙන් හරියටම අර්ධයක්. එතකොට මෙන්න මේ දුර CE මේ කියන්නේ CB බෙදීම 2යි. මෙන්න මේ දුර. එතකොට මේකට ගැලපෙන බලය වෙන්නේ T කියන්නේ කැපිටල් W. කැපිටල් W. එහෙනම් මට පුළුවන් බල ත්‍රිකෝණේ දන්නවා අපි එක් බලයකට මේ බල ත්‍රිකෝණේ පාදයේ දිගදර අනුපාතයේ නියතයක්. ඒ කියන්නේ මේක මේ පාදයට මේ පාදයට ගැලපෙන්නේ සිම්පල් W වල. ඒ කියන්නේ CA බෙදීම සිම්පල් W සමාන වෙනවා. මෙන්න මේකට අදාළ බලයේ පාද වෙන්නේ නැත්නම් පාද දිග වෙන්නේ CB බෙදීම 2යි. බෙදීම කැපිටල් W. මේක සිම්පල් W බෙදලා කැපිටල් W. බලන්න මෙතන උත්තරලා තියෙන AC. එහෙනම් AC සමානයි CB වතාව සිම්පල් W බෙදීම 2යි කැපිටල් W. එතකොට තමයි මේ සම්බන්ධතාවය එන්නට අවශ්‍ය වෙන්නේ. හරි එතකොට දැන් ඔයාලා සම්බන්ධතාව ගණන් පහක් විතර හැදුවා. එතකොට ඒවා හදපුවත් එක බලන්න ඒක අපි සාකච්ඡා කරලා බල ත්‍රිකෝණය ගැන කතා කරුවා. ඊට කලින් ගානේ මුද්දක් ගැන කතා කරුවා. ඊට පස්සේ කතා කරුවා බල තුන ඉලක්ක වෙන සංකල්පයේ තියෙන ගණන්. ඊට පස්සේ ආයෙ කතා කරුවා බල සම්බන්ධතාව වැදගත් තවත් තීර කැලලක් යට තියෙන ගණන් බල තුනක් එක්ක වස්තුවක් සමතුලිතයි දෙන්නෙක් සමාන්තර නම් තුන්වෙනි බලයකට අනිවාර්යයෙන්ම සමාන්තර වෙන්න ඕන. ඒතර අපි ගණන් පහක් සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ඒවත් එක්ක බලන්න දැන් විශේෂයෙන්ම ළමයි සමතුලිතතාව ගණන් තීර ටිකක් කරලා තිබුණේ ගණන් හදාගෙන ආවේ. ඒතර මේ මැද්දේ පොඩ්ඩක් මේ කතරම නවත්තලා තියෙනවා මම එක් කරන ක්‍රියාවලිය. දැන් ආපහු වැඩේට එන්න ඇවිල්ලා මේ ගණන් ආයෙ පාරක් හදලා සමතුලිතතාව ගණන් ටික ටික හදාගෙන යන්න මම ඉස්සරහට තව වීඩියෝ වලින් සමතුලිතතාව පාඩම ගණන් හදන වලට දෙන්නම්. ඒතර අපි මේ කිවරලා සමතුලිතතාව මම තව වීඩියෝ එකක් දාලා ඊට පස්සේ එකෙන් පස්සේ සීමාව මම අර කරපු තැන ඉඳන් ඉස්සරහට මොකටම අල්ල ගන්න පුළුවන් විදිහට හදලා සහ ඊට පස්සේ ඒකෙන් පස්සේ දර්ශනීය වගේ පාඩම් අපි මේ විදිහට ටිකෙන් ටික කරගෙන යන්න. එතකොට විශේෂ අතහැරලා ඉන්න එපා. විශේෂයෙන්ම මේ දක්වා කරලා තියෙන පාඩම් වලින් ඒට අදාළ තියෙන විභාග ගණන් ටික පිළිවෙලට වැඩි කරගෙන යන්න පොතක් අරගෙන අනික නැවති කරලා විෂයන් තුනම පොඩ්ඩක් ටච් එකේ තියාගෙන කොහොමනම් වැඩි කරගෙන යන්න මේ වීඩියෝ ටිකත් එක්ක සම්බන්ධ වෙලා